සුවඳින්ම ඉපිද හැදී වැඩි නායකබෝධිය සහ ප්‍රෞඩත්වය මත ගොඩනැගෙන ආශ්චර්යමත් දේශයක් ලෙස ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ බැබළුණේ. ඒ ආශ්චර්යමත් දේශයේ ජාතිකත්වය සාරධර්ම දැන හඳුනාගෙන ඒ සාඩම්බර මිනිසුන්ගේ ජීවන සුවඳින්ම ඉපිද හැදී වැඩි නායකත්වය කරා පැමිණ දේශයේ විකෘති බව, වහල් බව, බිහිසුණු බව, අවිනිශ්චිත බව, පරගැති බව පලවා හැරි නායකයෙකු විය. දහසක් කම් කටළු විඳ ගසක් සුවඳවත් මලක් නිර්මාණය කර ලොව සුවඳවත් කරද්දී නොරටින් හමායින ආගන්තුක කුණාටුවකින් මල් පිති සිඳී පිඳී ගොස් සෑදෙන ඵලය ලපටිවීම මිය යන්නාසේ දේශය පැමිණි ගමන් මග එතනම නතරකොට ඒ මහා නායකයා ප්‍රතික්ෂේප වන තැනට මම් පෙත්සකසුවය. මේ දුර්දාන්ත කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ජනපති මහින්ද රාජපක්ෂයන් ජනතා හදවත්වලින් නොව ඉලක්කම්වලින් පසු බැස ජනපති පදවියට සමුදීමයි. ඒ සාපරාධය දින කිහිපයක් ඇවෑමෙන් ජනතාවට පැහැදිලි වී හඬා වැටුණු අයුරු ඔබට මතකද? එවකට එක්සත් ජාතික පක්ෂය සහ වත්මන් බටහිර කැති දේශපාලන පක්ෂවල එකට එකක් නොදැවෙනි කුමන්ත්‍රණ රැවටීම් පාවාදීම් හමුවේ ජනතා ආදරය නොමදවදිනා රට සාර සංවර්ධනයක් කරා යොමු කළ නායකත්වය බිඳ දැමුවා පමණක්ද? සිදු වූයේ රටේ ආරක්ෂාව, බුද්ධිය, තිරසාර සංවර්ධනයට සේවය සැපයූ දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයින් අත්තඩංගුවටගෙන ජාත්‍යන්තර කූට බලවේගවල අවශ්‍යතා මත දේශපාලනික අනාතයින් බවට පත් කරලීමය. යළිත් ජනතා බලාපොරොත්තු මල් පලගන්වන රට සුකිත මුදිත කළ නායකයා වටා පෙළගැසෙන අලුත් දේශපාලන පක්ෂයක කතිකාවතක් බිහිවීමට සුදුසු කාලය එළඹුණේ. පෙර රචනා කළ විවිධාකාර මනක් කල්පිත චෝදනා මත අත්තරංගුවට පත්ව හුදකලාව සිරගෙදර ගත කරන සමයේදී බැසිල් රාජපක්ෂයන්ගේ සිත ප්‍රකම්පිත කළ පැවති අවිචාර පාලනයේ ජනපීඩක ප්‍රතිපත්ති මේ සංකල්පමය හැඟීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරලන්නට සුජාතක විය. එය ජනතාවට හිතැති, දේශයට හිතැති සියලුම ජාතික බලවේගවල විජයග්‍රහණයක ප්‍රාර්ථනා උල්පතවිනි. මේ ප්‍රාර්ථනාව සුපුෂ්පිතව සුවඳවත් වන විමුක්ති කුසුමේ භාග්‍යවන්ත සලකුණ 2016 නොවැම්බර් 2 වනදා ඉර එළියතුට පොහොට්ටුවයි. ඒ මහින්ද රාජපක්ෂයන්ගේ ශ්‍රේෂ්ඨ නායකත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පේතෘත්වයලා සලකන එහි ඇත්තා වූ සියලු සාරධර්මහා ජානමය සලකුණු උකහා ගනිමින් නව ජාතික බලවේගයක් ගොඩනගමින් ජාති ආගම් කුල බෙහෙතවලින් තොරව සියලු වෘතීන් සහ සෑම ක්ෂේත්‍රයකම නියෝජනය වන වෘත්තීය සමිති සහ ශ්‍රී ලංකාවේ විශාලතම අනුබද්ධ සංවිධාන ජාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගෙන්නට විය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ගම් 25,000ක අදහස් හා යෝජනා පෙරටු කරගනිමින් ගමේ උපන් ගම ගැන දන්නා ඔබේ අදහස් අතරින් වඩා සාධනීය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් ගම හදා රට දිනවන ප්‍රයත්නයේ ඔබද පාර්ශවකරුවෙකු කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තියයි. එය ගම සමග පිළිසඳරක් ලෙසින් අප හඳුනා ගත්තෙමු. ඉච්ඡා බංගත්වයෙන් රැවටිල්ලෙන් අරාජිකකමින් මිරිකී අන්ධකාරයේ පතුලටම ගිලී ගිය මිනිසුන්ට මරු කතරේ දිය කඳුලක උපන් මගුල් ලකුණකි පොදුජන පොහොට්ටුව. එය දකිමින් පිබිතුණු මිනිසුන් ප්‍රතිවාදීන්ගේ අභියෝගාත්මක මැයිදිනයේදී ගාලු මුවදොර පිටිය දෙගොඩ තලා යන මහා ජන සන්නිපාතයක්ව රළනගනුයේ කොළොම් තුට සියලු අතුරුවේදී පිරී ඉතිරී යමිනි. එය ප්‍රාතිහාරයකි. මේ විස්මිත ජන නැගිටීම තුළ
ජනතාවට ජයග්‍රහණයක නැවුම් බලාපොරොත්තු තල්වමින් රට තුළ පළාත් පාලන මැතිවරණයට දින නියම විය. නැවුම් පක්ෂයක් වුවද ප්‍රබල නායකයන්ගේ ආශිංසන මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පෙබරවාරි 18 වන දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලින් 85% ඉක්මවා යන වැඩි බහුතර බලයක් ලබා ජයග්‍රහණය කරන ලදී. 30 වසරක ශාපලත් යුද්ධයක ගිනිතැල් නිවා තමා තිබූ අසිරිමත් රටක සාමයේ අරුණලු පිබිතුණු සැනින් නිවා දැමිනි. රට ත්‍රස්තවාදය අවසන් කර දශකයක් සපිරෙන්නට ප්‍රථම නැවත බෝම්බ හඬ ඇසෙන්නට විය. අභිමානවත් ගෞරවාන්විත සහ සුරක්ෂිත පාලනයක පිපාසයෙන් සිටි ජනතාවට නැවතත් සෞභාග්‍යමත් යුගයකට පාරතනන්නට නායකයෙකු අවශ්‍ය විය. සාර්ථක දැක්මක් සමග වැඩ කරන රටක් නිර්මාණය කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථමවරට ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේය. එවකට මුළු රටම එක හඬින් ඉල්ලා සිටි නාමයයි. මේ දේශයට නැවත පණ දෙන්නට ඉතිරි වූ අවසන් බලාපොරොත්තුව වන ගෝඨාභය රාජපක්ෂයන්ව මහින්ද රාජපක්ෂයන් රට වෙනුවෙන් නම් කළේය. 2019 නොවැම්බර් මස 5 වන දින ලොවක් මවිත කළ ශ්‍රී ලංකාවේ ලාබාලතම සහ විශාලතම දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මෙතිදුන් 69 ලක්ෂයක ජනවරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබනුයේ රටට නැවත සෞභාග්‍යයේ බලාපොරොත්තු දල්වමින්ය. දිනෙන් දින ගොඩනැගෙන ජනතා බලාපොරොත්තු සහ විශ්වාසය සමගින් 2020 මහමැතිවරණයේදී වාර්තාපිට වාර්තා තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 3/2 බලය හිමිකරගත්තේය. අලුත් දවසක අලුත් ඉරක් පෑයූ මාතෘ භූමිය අලුත් ගමනක් කරඹීය. මුඩු බිමක්ව පැවති මව්බිම නැවත වැඩබිමක් විය. දේශීය නිෂ්පාදකයන් බිම හෙළූ යුගය අවසන් කර ඔවුන්ට නව ජවයක් ලැබුණි. වසර 70ක් මුළුල්ලේ රට ඉල්ලා සිටි පාලනයට නැවත අවතීර්ණ විය. එවන් වකවානුවක කොවිඩ්-19 වසංගතය මුළු ලොවටම මරුපාරක් එල්ල කළේය. ලෝකයේ දියුණු ලෙස සම්මත රාජ්‍යයන්ට වඩා ඉහළින් රටක් ලෙස අපි කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන්නෙමු. අභිමානවත් 5 වසරක් සපුරා 2022 වසරේ අභියෝග ජය ගන්නට නැවත අපි සූදානම් වෙමු. කොවිඩ් පරදා නැවත නව ජවයකින් නැගිටින්නට සූදානම් වූ අභිමානවත් ශ්‍රී ලාංකේය ජාතිය සමග සෞභාග්‍යමත් දේශයකට ගමන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. එවන් ජව සම්පන්න ගමනකට මග විවර කරමින් මේ ඇරඹෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අසම සම 5 වසරක සැමරුම වෙනුවෙන් අභිමානයෙන් සෞභාග්‍ය කරා යන 5 වන ජාතික මහා සම්මේලනයයි. ආයිබෝන් සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. A very good morning to all of you. ශ්‍රී ලංකීය දේශපාලන වංශ කතාව තුළ නව පෙරලියක් සිදු කරමින් එහි නව පිටුවක් නොව ලාංකීය දේශපාලන වංශ කතාවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවට පත් වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලොවක් මවිත කරමින් ඉතාම කෙටි කලක් තුළ 5 වසරක් සමරද්දී ලංකා ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම දේශපාලන පක්ෂය බවට පත් වෙනවා. දහසක් අභියෝග
පහුගිය කාලවකවානුවේ පසු කරමින් ඒ අභියෝගවලට නොසැලී අභිමානයෙන් සෞභාග්‍ය කරා යන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය ආරම්භන්නට අපිට අවසරයි. இலங்கை தேசிய வரலாற்றிலேயே மிக குறுகிய காலத்தில் அரசியல் தலைவர்களை உருவாக்கி இன்று ஒரு மிகப்பெரிய கட்சியாக உருவாகி இருக்கக்கூடிய பல வெற்றிகளை கண்ட இலங்கை பொதுஜன முன்னணியின் 5வது தேசிய மாநாடு இன்று ஆரம்பிக்கப்படவிருக்கின்றது. Ladies and gentlemen, we are here to celebrate the 5th National Convention of the Sri Lanka Podujana Peramuna. With your permission, let's begin. මෙම ගෞරවාන්විත සභාවට වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නය අප පාදාභිවන්දනයෙන් නමස්කාර පෙරදැරිව පිළිගනු ලබනවා. ඒ වගේම අන්‍යාගමික පූජකතුමන්ලා සියලු දෙනාමත් අපි ඊටාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා හැටියට අද දවසේදී සම්ප්‍රාප්ත වුණු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ රන් අකුරෙන් ලියවුණු නාමය ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පරමාදර්ශී නායක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි අපි ඊටාම ගෞරවයෙන් ඔබතුමාව මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම මේ සභාවේ රැඳී සිටින සියලුම දේශපාලන නායකයන් ඇතුළු ඔබ සැම අපි පිළිගන්නවා. වගේම මේ මොහොතේ සජීවීව මුළු රටම අපිත් එක්ක එකතු වෙනවා. ඔබ සියලු දෙනාවත් අපි නිවසේ ඉන්න හැම කෙනෙක්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. இந்த விழாவை ஆரம்பித்து வைப்பதற்கு வணக்கத்துக்குரிய மத குருமார்களுடைய ஆசீர்வாதங்களை பெற்றுக்கொண்டு இந்த விழாவிற்கு சிறப்பு அதிதியாக கலந்து கொண்டிருக்கக்கூடிய இலங்கை நாட்டின் மக்களின் நாயகன் இலங்கையின் 5வது ஜனாதிபதி தற்போதைய கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களை அன்போடு வரவேற்பதோடு இங்கு வருகை தந்திருக்கக்கூடிய ஏனையோர்களையும் இந்த விழாவை நேரலையாக தொலைக்காட்சியூடாக கண்டு கொண்டிருக்கக்கூடிய மக்கள் அனைவரையும் வருக வருகவென வரவேற்கின்றோம். We humbly and respectfully welcome the most venerable Mahasangha and members of the clergy of all other faiths present today. And with your permission and blessing, let me now warmly welcome today's chief guest, the 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, the current Prime Minister, the People's Leader, His Excellency Honorable Mahinda Rajapaksa, and all other dignitaries present here today, not forgetting everyone watching live from across the nation. Welcome to the 5th National Convention of the Sri Lanka Podujana Peramuna. මේ අභිමානවත් දේශපාලන පක්ෂයේ ඔබේ හදවතේ තියෙන ගෞරවයත් නැවත හිතට අරගෙන අපි සියලු දෙනා නැගී සිටිමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ ගීතය ගායනා කරන්නට. සඳවත එලි දැල්වේ සඳින් රැය ගණනුර නිමවේ ඔබින් පෙරමුණ එලි දැල්වේ එයින් ජන ගණනුර නිමවේ අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සන්තා විවිධි හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රුහිරු පුදා යුග යුග විරුවන් රැකි සොඳුරු සදාතන ජන පෞරෙන් සැදි ඉසුරු සදා ලක් මව දරුවන් ගැන
පහළ ජනරන්දම අපි අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සන්තා ඉරිදී හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අහසේ ඉර හඳ පොදු නම් සැමලා පොළොවේ හඳ පොදු නම් අප අසනා මහිමේ පිරි පොදු ජනසෙත උදෙසා උරුමේ රකින්නට එනු මැන නොලසා අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සන්තා ඉරිදී හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සන්තා ඉරිදී හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ඔය ආකාරයෙන්ම නැගී සිටිමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභිමානවත් පක්ෂ ප්‍රතිඥාව ලබා දෙන්නට මාත් සමගම සියලු දෙනා ප්‍රතිඥා ලබා දෙමු ඔබේ දකුණු අත පපුවට තබා අපි ගෞරවයෙන් මේ ප්‍රතිඥාව ලබා දෙමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අභිමානවත් සාමාජිකයෙකු වන මම නූතන ශ්‍රී ලංකාවේ යුක්ති සහගතම දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවකි. මා වෙත හිමි වී ඇත්තේ මව්බිමේ අනාගතය වෙනුවෙන් සේවය කිරීම සඳහා වූ උතුම් අවස්ථාවකි. මම සෑම මොහොතකදීම රාජ්‍යයේ උන්නතිය සඳහාත් රටේ නීතියටත් පක්ෂයේ විනයටත් අනුගතව කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමි. ස්තුති ඔබ සියලු දෙනාටම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට බිහි වෙන්නේ ශ්‍රී ලංකාවේ ඊනියා බටහිර ගැති දේශපාලන ක්‍රමවේදයෙන් හෙම්බත් වූ මිනිසුන්ගේ අවශ්‍යතාවය නිසා එදා ඒ මිනිසුන් ඉල්ලා සිටි දේශපාලන ව්‍යාපාරයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නාමයක් විදිහට ලොව එළිය දකින්නේ. දේශීයත්වයට පණ පොවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් නිර්මාණය වෙන්නේ 2016 නොවැම්බර් මාසයේ 2 වෙනිදා. එතෙන් සිට අද අපි අවුරුදු 5ක් සමරන මේ මොහොතේ මේ පසුපස දැවැන්තම සවිය වෙමින් විවිධ අභියෝග දහසක් කම්කටොළු මැද්දේ ඒ සියල්ල විඳ දරා ගනිමින් පක්ෂය නිර්මාණය කරන්නට සවිය වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවනීය නිර්මාතෘ සහ ජාතික සංවිධායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාටයි මේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අමතන්නට. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි
සියලුම පූජක මෞලවරුනි පියතුමනි සියලුම අනිකුත් ආගමික පූජකවරුනි අප පක්ෂයේ නායක වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම අපේ ආරාධනය පරිදි මේ පැමිණි සිටින අපේ සියලුම අනිකුත් සහෝදර දේශපාලන පක්ෂවල නායකවරුනි අපේ පක්ෂයේ ආදරණීය මිත්‍රවරුනි මිතුරණියනි අද මම නුපුරුදු කාර්යයක් කරන්නේ මීට කලින් මේ පක්ෂය අවුරුදු 5ක් වුණත් කිසිම අවස්ථාවක වේදිකාවක අපේ පක්ෂයේ වේදිකාවකවත් මම කතා කරලා නැහැ. නමුත් මේ සංවිධායක මණ්ඩලය මට පැවරුවා මේ අවස්ථාවේදී වචන කීපයක් කතා කරන්න. විශේෂයෙන්ම අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන ලදරුම දේශපාලන පක්ෂය. නමුත් අපේ ලොකුම ශක්තිය උනේ මේ රටේ ජනතාව. ඒ වගේම අපේ පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරන වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අපි මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපි එකම පරමාර්ථය වුණේ ජනතාව දිනවීමයි. අදටත් අපි අධිෂ්ඨාන කරගෙන තියෙන්නේ මේ රටේ ජනතාව දිනවීම නිසා මිසක් කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපේ පක්ෂයට මේ රටේ කම්ති 6,000ම නියෝජනය කරන ග්‍රාම සේවක වසන් 14,021ම තුලම අපේ ශාඛා සමිති, තරුණ සමිති, කාන්තා සමිති වගේම අපිට සම්බන්ධ අනුසංවිධාන 29ක් පීඨවලා ඒ විතරක් නෙවෙයි ලෝකේ මෙල්බන් නුවර ඉඳලා ලොස් ඇන්ජලිස් නුවර දක්වා එක වෙලාවේ ඉරු පායන් නැති මේ ලෝකේ හැම නගරයකම හැම රටකම අපේ ශාඛා සමිති අපේ සමාජිකයන් 100,000 ගාණක් ඉන්න පක්ෂයක්. අපි ආඩම්බර වෙනවා වගේම නිහතමානීව ඒ ආඩම්බරය අපේ ජයග්‍රහණ සමරනවා වගේම අපි ඉදිරියට මේ රටේ ජනතාවට අවංකව පක්ෂයක් ඇටියට දේශපාලන පක්ෂයක් ඇටියට අපි කටයුතු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. විශේෂයෙන්ම අපිට අපේ මිතුරන්ගේ ආශිර්වාදයත් අපේ ප්‍රතිවාදීන්ගේ අභියෝගත් දෙකම අපේ ආශිර්වාදයක් ලෙස අපි බාරගත්තා. අපිට මිතුරුකම් කරපු සියලු දෙනාට ගෞරව කරන වගේම අපිට ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කරා නම් ඒ අභියෝග සියල්ලක්ම අපිට ශක්තියක් වුණ බව සඳහන් කරන්නේ ඊටාම නිහතමානීව. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවදුරටත් දේශපාලන ජයග්‍රහණය ලබා ගන්න වගේම ඒ දේශපාලන ජයග්‍රහණය සියල්ලක්ම මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම මතු පරපුර වෙනුවෙන් රාජ්‍යයක් තුල අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ ජනාධිපතිතුරයට පත් වෙලා ඉන්න වෙලාවක අපි ඒ කාර්ය අවංකව ඉෂ්ට කරනවා. ඒ නිසා මම
අපේ මේ පැමිණිලා ඉන්න අපේ පක්ෂ නායකයින්ගෙන් අපේ පක්ෂයේ සමාජිකයින්ගෙන් මුළු ලොව මේ අහන් ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලනවා අපි පක්ෂයක් ඇටියට ඉදිරියටත් ක්‍රෝධය වෛරය නැතිව අපි අවංකව සියලු දෙනා එක්ක සහයෝගයෙන් වැඩ කරලා අපේ රට වෙනුවෙන් යම් සේවයක් කරන්න අධිෂ්ඨාන කරගමුයි කියලා. ගරු අගමැතිතුමනි නම උක්කුම් වුණාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි කිරි නෙවෙයි අපි බොන්නේ. ඒ වුණත් අපි පක්ෂයක් ඇටියට ආඩම්බර වෙනවා. අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපි ඒ අනුව කටයුතු කරන බව සටහන් කරනවා. විශේෂයෙන්ම මේ ගමනට අපිට උදව් වෙච්ච ගෞරවනීය මහා සංඝරත්නයටත් අපේ පක්ෂයට අපේ පක්ෂය කිසිම ආගමකට ජාතියකට කුලයකට අයිති පක්ෂයක් නෙවෙයි. ඒ සියලු ආගම් සියලු ජාතීන් සියලු කුල සියලු ප්‍රදේශ නියෝජනය කරන පක්ෂයක්. ඒ සඳහා කටයුතු කරපු අනිකුත් සියලුම ආගමික පූජකවරුන්ට ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ වගේම පළාත් සභාව තුල හිටපු සියලුම පළාත් සභා ව්‍යුහයේ සියලුම අයටත් ප්‍රාදේශීය සභා හා පළාත් පාලන ආයතනවල සියලුම මහජන නියෝජිතයින්ටත් වෘත්තීය සමිති වල අපේ සගයින්ටත් අපේ අනුසංවිධානවල සියලුම නියෝජිතයින්ටත් ඒ වගේම වෘත්තීය වේදීන් සහ සිවිල් සංවිධානවල සියලු දෙනාටත් මම මේ අවස්ථාවේදී පක්ෂය ගොඩනැගීමට දීපු අතහිත වෙනුවෙන් ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඉදිරියේදීත් අපි ඊටාම නිහතමානීව අපි අපේ සහෝදර අනිකුත් උදව් කරපු සියලු දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරමු. අපි විශේෂයෙන්ම අපේ රටේ කොට්ටාස 4917ක් තියෙනවා. ඒකෙන් 4000කට වැඩිය කොට්ටාස නියෝජනය කරන්නේ අපේ පළාත් පාලන නියෝජිතවරු. අපි අධිෂ්ඨාන කරගමු. අපිට අභියෝග තියෙනවා. මේ වෙලාවේ තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා පස්සට යන්න එපා. අපි ඒ අභියෝග ජයග්‍රහණය කිරීමට ඔබ ගමේ නායකත්වය දෙන්න. විවිධ අපිට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපිට අභියෝග කරත් ඔවුන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය රටේ ජනතාවට අභියෝග කරන්නේ. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. ඔබ ගමේදී ඒ සඳහා ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්න කියලා ආරාධනා කරමින් මම මේ අවස්ථාවේදී මෙහි පැමිණෙන්න බැරිව ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි සියල්ල තුල මේ වෙලාවේ අපි මුහුණ දෙන්නේ ඊටාම භයානක වසංගතයකට. ඒක ඒ සෞඛ්‍ය නීති අකුරණ පිළිපදමින් සීමා සහිත ඉඩකඩක් තුල සීමා සහිත පිරිසකට අපිට ආරාධනා කරන්න උනේ. ඒ ගැන අපේ කනගාටුව මෙහි පැමිණිච්ච නැති නොහැකිවීම ගැන අයට අපේ පක්ෂය බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර මං හිතන්නේ අපිට අපේ සියලු දෙනාටම එන්න පුළුවන් ශාලාවක් හෝ පිට්ටනියක් මේ රටේ තියෙනවා කියලා අපිට ගෝල් ෆේස් මාස 6න් අපි ගෝල් ෆේස් පිටියේ විරවුවේ. ඉතින් ඒක නිසා අපිට ආයි සම්මේලනයක් තියන්න ඒ වගේ පිට්ටනියක් ගරු අගමැතිතුමනි ඔබ හදලා දුන්නොත් ඇරෙන්න අපිට නම් පුළුවන් කමක් වෙන එකක් නැහැ. එවැනි තැනක් හොයාගන්න. ඉතින් ඒසේ කියමින් මම විශේෂයෙන්ම නැවත වාරයක් මේ පක්ෂය ගොඩනැගීමට උදව් කරපු අපේ පක්ෂයේ වගේම අපේ පක්ෂයෙන් පිට සහෝදර පක්ෂවල අයටත් ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපි ඒ ගෞරවය කවදාකවත් අමතක කරන්නේ නැහැ කියන එක සඳහන් කරමින් අපිට දැන් පැවරිලා තියෙන්නේ පක්ෂය කොට නැගුවා ජයග්‍රහණය කරා ජනතාව අපිට වගකීමක් බාර දුන්නා. ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් ඒ සියලුම මහජන නියෝජිතයින්ටත් අවශ්‍ය සහයෝගය මඟ පෙන්වීම
ඔබ අපි පක්ෂය හැටියට දෙනව අධිස්ථාන කරමුයි කියලා ඉල්ලමින් අපි ඔබ සියලු දෙනාටම සුම අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අපි සියලු දෙනාගේම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. හිතවතුනි, අපි ඉන්නේ අභියෝගාත්මක කාලයක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වෙන්නෙත් විවිධ අභියෝග බාධක ජය ගන්නට. ඒ නිසා රට ලෝකයම අභියෝගයට ලක්ව තිබෙන මෙවන් කාලවකවානුවක එවන් අභියෝග ජය ගන්නට සවියක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ දේශපාලන නායකත්වය රජයක් ආණ්ඩුවක් හැටියට අරගෙන වසර දෙකක් වෙන්නේ. ඒ නිසා මේ අභියෝග ජයගත්තු දෙවසරක්. සෞභාග්‍යයේ දැක්ම සමග සංවර්ධන ඉලක්ක සහ අරමුණු කරා අභියෝග හමුවේ රට පෙරට යන ගමනේ ආර්ථික, සමාජීය, මානවීය, අධ්‍යාපනික, තාක්ෂණික සහ ආගමික අංශ ඔස්සේ තිරසාර වූ ප්‍රායෝගික වූ දිගුකාලීන සහ කෙටිකාලීන සංවර්ධන සැලසුම් මනා සංවිධානයෙන් යුතුව ගත වූ දෙවසරෙහි මෙන්ම ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම දැයි හෙට දවසේ දියුණුව පතන අද දවසේ රටේ ගමනට නායකත්වය දෙන අප සැමගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය. මුළු ලොවම අසරණ කළ COVID-19 වසංගත තත්ත්වය පාලනයට ලොව අන් සියලු රටවල් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිරෝධයක් සහිතව මනා කළමනාකරණයකින් යුතුව සිදු කරන ලද එන්නත්කරණය හරහා එන්නත් දෙකම ලබාගත් ජනගහනය සමස්ත ඉලක්ක ජනගහනයෙන් 70% ඉක්මවා ඇත. වසර 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනය කිරීමට සහ වසර 2025 වන විට පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීමේ තිරසාර සැලසුම් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. අඩු ආදායම්ලාභී වෘත්තීය නිපුණතාවයක් නැති තරුණ තරුණියන් ලක්ෂයක් සහ උපාධිධාරීන් 60,000ක් සඳහා රජයේ රැකියා අවස්ථා හිමිකරලීම රටේ අනාගතය ලද ජයග්‍රහණයකි. ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීම දිවයිනේ සියලුම පාසල්වලට සමාන පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම හා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලබන 80%ක් දරුවන්ට ව්‍යවසායකත්වය හා නිපුණතාව සංවර්ධනය මුල් කරගත් උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම උදෙසා පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගමනයකට හේතු විය. දැයක් නගන සියක් නගර දිවයින පුරා කුඩා නගර 100ක් අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීම සහ ලංකාවේ ග්‍රාම සේවා වසම් 14022 තුළ ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන හරහා අසරණ පවුල් සඳහා නිවාස අයිතිය හිමිකරදීම අඛණ්ඩව සිදු කරමින් පවතී. දරිද්‍රතාව හටගන්නට හේතුව සොයා එයට පිළියම් කර දිලිඳුකම තුරන් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව 2022 වසරේදී ග්‍රාමීය ආර්ථිකයත් ජනතාවත් නගා සිටුවන්නට ක්‍රියාත්මක වන ජීවනෝපාය සංවර්ධනය ඔබට අයවැයෙන් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයකි. ඉතිරි දෙවසර තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා ගුණාත්මක ඖෂධ වඩා සාධාරණ වූ මිල ගණන් යටතේ ලංකාවේ සෑම පුරවැසියෙකුටම ලබා දීම අරමුණු කොට ඇත. වාරී සෞභාග්‍යා වැඩසටහන යටතේ පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේද අනුව යමින් දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇත. වසර 2022 දී කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා බටහිර පර්යන්තය යන නව පර්යන්තයන් දෙක සමගින් ප්‍රබලතම නාවක කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. ත්‍රිකුණාමල වරාය කර්මාන්ත වරායක් ලෙසත් ගාල්ල වරාය සංචාරක වරායක් ලෙසත් සංවර්ධනය වෙමින් පවතී.
නව ආර්ථික පුනරුදයක් උදෙසා කොවිඩ්-19 වසංගත අභියෝගය හමුවේ යළි පණ ගැන්වෙන සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධන සැලසුම් හරහා 2025 දී අපේක්ෂිත වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වේ. දේශීය නිෂ්පාදකයා සවි බලගන්වමින් නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන වැඩිකිරීම හරහා අපනයන ආදායම ඉහළ නැංවීම අනාගත ආර්ථික දර්ශකවල ප්‍රමුඛතම සාධක වන්නේය. මහින්ද චින්තන සදාතනික ජාතික දායාද ලෙස අප නැවුම් අත්දැකීමක් ලෙස විඳගත් දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කටුනායක අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මධ්‍යම අධිවේගී මාර්ගය රුවන්පුර අධිවේගී මාර්ගය සහ වරාය නගරය වෙත කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ග පුළුල් නව පාලම් ලෙස සීග්‍රේන් සංවර්ධනය වෙමින් පවතී. එමෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීම නිදහසින් පසු ශ්‍රී ලංකා භූමිතලය තුළ සිදු කෙරෙන අසම සම වූ දැවැන්තම සංවර්ධන ක්‍රියාවලිය වන අතර එය අනාගත දියුණු ශ්‍රී ලංකාවක් ප්‍රාර්ථනා කරන්නා වූ සුවහසක් ශ්‍රී ලාංකිකයන් දුටු සුබ සිහිනය මල් පල දැරීමක් වන්නේමය.